ඊළඟ දැන් කතා කරන්න ඕනේ මේ සෛලීශාසනයේ අවසාන පියවර. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය එහෙම නැත්නම් ඒකටම කියන ඔක්සිකාරක පුස්පරායලීකරණය කියලා. හරිද? මේ වෙද්දී මේ සෛලීශාසනයේ පළවෙනි පියවර ග්ලයිකොලිසිය කතා කරලා ඉවරයි. ඊගොල්ලෝ දෙවෙනි පියවර පයිරුවේට් ඔක්සිකරණය හා ක්‍රෙබ්ස් චක්‍රය කියන එක කතා කරලා ඉවරයි. දැන් මේ ඉන්නේ අවසාන පියවරේදී. එහෙනම් බලමු මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියන්නේ මොකක්ද කියන එක ගැන. හරිද? මුලින්ම මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය වෙන්නේ සෛලයේ කොතනද කියන එක ගැන දැනගෙන ඉන්න ඕනේ. හරිද? ග්ලයිකොලිසිය උනේ කොහෙන්ද? සයිටෝසෝලයේ තුලදී. ඊගාට පයිරුවේට් ඔක්සිකරණය හා ක්‍රෙබ්ස් චක්‍රය උනේ මයිටොකොන්ඩ්‍රියමේ පූරකයේ තුලදී. මේ දැන් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටල මත. හරිද? මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටල මත. එතකොට ඔයාලා දන්නවනේ මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටලේ මොනවද තියෙන්නේ? මේ විදිහට මියර තියෙනවානේ. එහෙනම් මෙන්න මේ මියර වල තමයි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය කියන ප්‍රතික්‍රියා මාලාව සිද්ධ වෙන්නේ. හරිද? මම මේ යන්නේ එතකොට මයිටොකොන්ඩ්‍රියාවේ පටල දෙක. හරිද? මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය හැදිලා තියෙන්නේ මේ පටලවල පිහිටන අභ්‍යන්තර පටලයේ මත පිහිටන ප්‍රෝටීන සහ ප්‍රෝටීන නොවන අනුසංඝටක මගින් තමයි මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය නිර්මාණය වෙලා තියෙන්නේ. හරිද? දැන් මම මෙන්න මේ වගේ කොටසක් ගත්තොත් මේ පටලේ මෙන්න මේ වගේ කොටසක් මම ලොක් කරලා ගත්තොත් එහෙම හරිද? දැන් මම මේ අදින්න යන්නේ එතකොට මේ මෙන්න මේ මෙතන තියෙන අභ්‍යන්තර පටලේ තමයි මම මේ විදිහට ලොක් කරලා අදින්න යන්නේ. හරි. එතකොට මම දැන් කිව්වේ මොකකින්ද මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය හැදලා තියෙනවා කියලා? ප්‍රෝටීන සහ ප්‍රෝටීන නොවන සංඝටක මගින්. හරිද? එතකොට මම මේ සංඝටක නිකන් දල වශයෙන් මේ විදිහට නිරූපණය කරනවා. හරිද? ඇත්තටම මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ තියෙන විදිහ නෙමෙයි. ඒක ඔයාලා දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එතකොට මෙන්න මේ විදිහට මම මේ සංඝටක නිරූපණය කරනවා. හරි මේ තියෙන්නේ ප්‍රෝටීන සහ ප්‍රෝටීන නොවන සංඝටක. හරිද? එතකොට මේ මම අදින්නේ මොනවාද? මේ පටලයේ තියෙන ෆොස්ෆෝලිපිඩ ද්විත්ව ස්තරය. හරිද? එතකොට මේ පැත්තේ තියෙන මොකක්ද? මේ තියෙන්නේ දැන් මෙතන මේ පැත්ත කොටසනේ. ඒ කියන්නේ පූරකය. හරිද? එහෙනම් මේ පැත්තේ තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියමේ පූරකය. හරිද? මේ තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියමේ අභ්‍යන්තර පටලය. හරිද? එහෙනම් ඒකෙන් එහා පැත්තේ තියෙන්නේ මොකක්ද? ඒකෙන් එහා පැත්තේ තියෙන්නේ අන්තර් පටල අවකාශය. හරිද? මෙතන මේ පැත්තේ තියෙන්නේ මොකක්ද? අන්තර් පටල අවකාශයනේ. මේ පැත්තේ තියෙන්නේ එතකොට අන්තර් පටල අවකාශය. හරි. එහෙනම් දැන් මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී සිද්ධ වෙන්නේ අර මුලින් හැදුණු NADH සහ FADH2 ඔක්සිකරණය වෙන එක. හරිද? NADH කොහෙද හැදුනේ? ග්ලයිකොලිසියේදී NADH දෙකක් හැදෙනවා. පයිරුවේට් ඔක්සිකරණයේදී NADH දෙකක් හැදෙනවා. ඊගාට ක්‍රෙබ්ස් චක්‍රයේදී NADH 6ක් හැදෙනවා. එතකොට මේ වෙනකොට ඒ ග්ලූකෝස් අණුවකට අදාළව NADH අණු 10ක් හැදිලායි තියෙන්නේ. එතකොට ඔන්න ඔය NADH මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ඔක්සිකරණය වෙනවා. හරිද? ඒ වගේම තමයි ක්‍රෙබ්ස් චක්‍රයේදී හැදුණු FADH2 අණු දෙකත් මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ඔක්සිකරණයට ලක් වෙනවා. හරිද? එතකොට මේ අදින් මම NADH කොහොමද මෙතෙන්දී ඔක්සිකරණය වෙන්නේ කියන එක ගැන. හරිද? NADH මෙන්න මෙතෙන්දී NAD+ බවට ඔක්සිකරණය වෙනවා. හරිද? NAD+ බවට ඔක්සිකරණය වෙනවා. හරිද? එතකොට මේ ඔක්සිකරණය වීමේදී මෙයා ගාව තිබුණු අධිශක්ති ඉලෙක්ට්‍රෝනයක්
අධිශක්ති ඉලෙක්ට්‍රෝන මේ විදිහට නිදහස් වෙනවා. හරිද? එතකොට මේ සයිලේෂන් ක්‍රියාවලියේදී ග්ලූකෝස් අණුවක් මුලින්ම මිදයටින් එනකොට ATP හදනවානේ. එතකොට ATP වල ශක්තිය ගබඩා කරනවා. ඒ ගබඩා කරන ශක්තිය කිසියම් හෝ සයිලේෂන් සඳහා ශක්තිය අවශ්‍ය කරන ක්‍රියාවලියකට යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි NADH වල ශක්තිය ගබඩා කරනවා, FADH2 වල ශක්තිය ගබඩා කරනවා. හැබැයි NADH සහ FADH2 වල මේ ගබඩා කරලා තියෙන ශක්තිය කෙලින්ම සෛලයේ ශක්තිය අවශ්‍යතාව සඳහා යොදා ගන්න බෑ. යොදා ගන්න නම් ඒ NADH සහ FADH2 වල තියෙන ශක්තියෙන් ATP හදා ගන්න ඕනේ. එන්නේ ඒක තමයි මෙතනදී මේ ඉලෙක්ට්‍රෝන පරිහාන්දාමයෙන් සිද්ධ වෙන්නේ. හරිද? ඊගාදේ තමයි මේ NADH සහ FADH2 වල මේ ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ අධිශක්ති ඉලෙක්ට්‍රෝන තුල. හරිද? එතකොට මේ NADH ඔක්සිකරණය වෙනකොට ඒ ශක්තිය ගබඩා කරලා තියෙන අධිශක්ති ඉලෙක්ට්‍රෝන තමයි මෙතෙන්දි මේ නිදහස් වෙන්නේ. තේරුණාද? ඊට පස්සේ මොකද වෙන්නේ? මේ නිදහස් වෙන අධිශක්ති ඉලෙක්ට්‍රෝන මෙන්න මේ අණුක සංඝටක හරහා ගමන් කරනවා. ප්‍රෝටීන් සහ ප්‍රෝටීන් නොවන සංඝටක හරහා ගමන් කරනවා. ඒක තමයි කියන්නේ ඉලෙක්ට්‍රෝන පරිහාන දාමයක් කියලා. හරිද? අණු දාමයක් දිගේ ගමන් කරනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාත් මේ ගමන් කරද්දී නිකම්ම යනවා නෙමෙයි. මේ අධිශක්ති ඉලෙක්ට්‍රෝනේ නිකම්ම මේක මේ පරිහාන දාමයේ දිගේ යනවා නෙමෙයි. මෙයා මේ පියරින් පියර මෙයාගේ අඩංගු වෙලා තියෙන ශක්තිය නිදහස් කරමින් තමයි මේ පැත්තට ගමන් කරන්නේ. හරිද? මෙයාගේ අඩංගු වෙලා තියෙන ශක්තිය නිදහස් කරමින් තමයි මේ පැත්තට ගමන් කරන්නේ. ඊට පස්සේ දැන් මෙතනින් නිදහස් වෙන්නේ NADH වලින් නිදහස් වෙන අධිශක්ති ඉලෙක්ට්‍රෝනයක්නේ. එයාගේ ශක්තිය නිදහස් වෙලා අන්තිමට මෙතෙන්ට එන්නේ මොන ඉලෙක්ට්‍රෝනයක්ද? සාමාන්‍ය තත්ත්වයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක්. හරිද? මෙතෙන්ට එන්නේ සාමාන්‍ය තත්ත්වයේ තියෙන ඉලෙක්ට්‍රෝනයක්. හරිද? ඊගාවට මෙන්න මේ ඉලෙක්ට්‍රෝනය ප්‍රතිග්‍රහණය කරගන්නවා අණුක ඔක්සිජන් මගින්. හරිද? ඒ කියන්නේ O2 මගින්. තේරුණාද? අපි මේ කතා කරන්නේ සෛලීය ස්වයංශෝෂණය ගැනනේ. එතකොට මේ ස්වයංශෝෂණයේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වෙන්නේ කවුද? අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වෙන්නේ අණුක ඔක්සිජන්. ඒ කියන්නේ O2. හරිද? එතකොට මේ ස්වයංශෝෂණ ක්‍රියාවලියේදී O2 වැය වෙන එකම තැන තමයි මෙන්න මේක. තේරුණාද? ග්ලයිකොලිසිසයට O2 වැය වෙන්නේ නැහනේ. ඊගාට පයිරුවේට් ඔක්සිකරණය සඳහා O2 වැය වෙන්නේ නැහැ. ක්‍රෙබ්ස් චක්‍රය සඳහා O2 වැය වෙන්නේ නැහැ. හරිද? නමුත් මෙන්න මෙතෙන්දි තමයි මේ සෛලීෂණ ක්‍රියාවලියේදී O2 වැය වීම සිද්ධ වෙන්නේ. තේරුණාද? එතකොට මෙතෙන්ට එන මේ ඉලෙක්ට්‍රෝනය ප්‍රතිග්‍රහණය කරගන්නවා කවුරු විසින්ද? අණුක ඔක්සිජන් මගින්. තේරුණාද? අණුක ඔක්සිජන් මගින් මේ ඉලෙක්ට්‍රෝනය ප්‍රතිග්‍රහණය කරගන්නවා. හරි. ඊගාවට මේ අණුක ඔක්සිජන් මේ ඉලෙක්ට්‍රෝනය ප්‍රතිග්‍රහණය කරගෙන එතනින් හදනවා ජල අණුවක්. හරිද? එතනින් හදනවා ජල අණුවක්. එතකොට ජල අණුවක් හදන්න නම් මොනවාද? තව H ධනායනත් ඕන වෙනවානේ. හරිද? මේකෙන් හැදෙනවා ජල අණුවක්. හරිද? එතකොට මෙතන H දෙකක් තියෙන නිසා H+ දෙකක් ඕන වෙනවා. හරිද? ඊගාට මෙතන ඉන්න එක ඔක්සිජන් අණුවක් නිසා එක ඔක්සිජන් පරමාණුවක් නිසා මෙතනට භාගය O2 කියලා දාන්න වෙනවා මේ සමීකරණය තුලිත කිරීම සඳහා. තේරුණාද? එතකොට දැන් මම කලින් කිව්වේ මේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද? මේ සහෝෂණයේ අණුක ඔක්සිජන් කියලානේ කිව්වේ. ඒ කියන්නේ O2 නේ. එහෙනම් ඒ විතරට දැන් මම මේ මෙතන භාගයක් දෙන්නේ. ඒ කියන්නේ අණුක ඔක්සිජන් නම් මේ විදිහට O2. හරිද? එතකොට මේ භාගයයි O2 කියන්නේ මෙන්න මේ වගේ කෙනෙක්ද? නෑ නෑ එහෙම එකක් නෙමෙයි. මෙහෙම ලිව්වොත් මේ පරමාණු ඔක්සිජන්නේ. තේරුණාද? හරිද? මේ අණුක ඔක්සිජන් තමයි මේ මෙතන හැදෙන්නේ එක ජල අණුවක් නම් මේ සලකලා තියෙන්නේ. තේරුණාද? එක ජල අණුවක් හැදෙනවා කියලා සලකපු නිසා මේ සමීකරණය මට තුලිත කරගන්න ඕනනේ. තේරුණාද? මෙතන ඉන්නේ එක ඔක්සිජන් පරමාණුවයි. තේරුණාද? එතකොට මේ ප්‍රතික්‍රියක පැත්තේ ඉන්න ඕනේ එක ඔක්සිජන් කෙනෙක් නිසා සමීකරණය තුලිත කරගන්න තමයි මෙතන භාගය O2 දාන්නේ. තේරුණාද? එහෙම නැතුව මේ පරමාණු ඔක්සිජන් කෙනෙක් කියන්නේ මේ කියන්නේ. තේරුණාද? එහෙනම් සෛලීය ස්වාශසනයේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා කවුද? අණුක ඔක්සිජන්. හරිද? ඒ කියන්නේ O2. හරි.
එහෙනම් ඊගාවට මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයටම කියන මොකක්ද? තවත් නමක් කියනවා ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියලා. ෆොස්ෆොරයිලීකරණයක් කියන්නේ මොකක්ද? ATP නිෂ්පාදනය කරන ක්‍රියාවලියක්. හරිද? මෙතෙන්දි සිද්ධ වෙන්නේ ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයක්. මීට කලින් ග්ලයිකොලිසේදී ෆොස්ෆොරයිලීකරණයක් වුණා. එතෙන්දී උනේ උපස්තර ෆොස්ෆොරයිලීකරණයක්. ඒ වගේම තමයි ක්‍රෙබ්ස් චක්‍රයේදී සිද්ධ උනේ උපස්තර ෆොස්ෆොරයිලීකරණයක්. මෙතෙන්දී එන්නේ හැබැයි ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. තේරුණාද? ඒ කියන්නේ මේ අණු ඔක්සිකරණය වීමේදී නිදහස් වෙන ශක්තිය යොදාගෙන ATP නිපදවනවා. හරිද? එතකොට ඔය ATP නිපදවන්නේ මෙන්න මේ වගේ වෙනම පද්ධතියක් මේකේ තියෙනවා. මේකේ වෙනම පද්ධතියක් තියෙනවා ATP නිපදවීම සඳහා. හරි මේක නිකන් බඹරයක් වගේ එකක්. හරි මේක ඇත්තට මේ විදිහට නෙමෙයි කියන්නේ මම මේ ඔයාලා තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට නිරූපණයක් කරන්න මෙතනදී. හරිද? එතකොට මේ ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය මගින් ATP නිපදවන්නේ මේක මෙතෙන්දී. හරිද? ඒ කොහොමද දැන් එතෙන්දී ATP නිපදවෙන්නේ? අතිශක්ති ඉලෙක්ට්‍රෝන නිදහස් වුනේ මෙහෙදිනේ. හරිද? ඒක වෙන්නේ මෙන්න මෙහෙම ක්‍රියාවලියක්. මේකේ ක්‍රියාවලිය ඔයාලට පැහැදිලි කරන්න කියලා නෑ. නමුත් මේක මේකෙදි ඉගෙනුවාට පස්සේ කටපාඩම් කරන්න නැතුව තර්කයක් ඇතුව ඔයාලට මේක අවබෝධ කරගන්න පුළුවන්. හරිද? ඒ නිසායි මම මේ උගන්වන්නේ. එහෙම නැතුව මේ යාන්ත්‍රණය ඔයාලා දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එතකොට මෙතෙන්දී එන්නේ මෙන්න මේ වගේ වැඩක්. මෙන්න මේ මයිටොකොන්ඩ්‍රියන් පූරකයේ ඉන්නවා H ධන අයන. ඒ කියන්නේ ප්‍රෝටෝන ඉන්නවා. හරිද? එතකොට මේ NADH ඔක්සිකරණය වෙද්දිත් මෙතනින් H නිදහස් වෙනවානේ. එතකොට ඒ ප්‍රෝටෝනත් මෙතන ඉන්නවා. ඊට අමතරව කොහොමද මේ මයිටොකොන්ඩ්‍රියන් පූරකයේ ඇතුලේ තවත් ප්‍රෝටෝන ඉන්නවා. හරිද? එතකොට මම කියවනේ මෙන්න මේ අධිශක්ති ඉලෙක්ට්‍රෝනය මේ පරිවහන දාමයේ දිගේ යනකොට ශක්තිය නිදහස් වෙනවා කියලා. ඒ ශක්තියට උනේ මොකක්ද? හරිද? එන්නේ ශක්තිය යොදාගෙන තමයි මේ පූරකයේ ඉන්න H ධන අයන මෙන්න මේ විදිහට අන්තර්පටල අවකාශයේ දක්වා කොම්ප කරන්නේ. තේරුණාද? අධිශක්ති ඉලෙක්ට්‍රෝන වලින් නිදහස් වෙන ශක්තිය යොදාගෙන තමයි පූරකයේ ඉඳන් මේ H ධන අයන අන්තර්පටල අවකාශයේ දක්වා කොම්ප කිරීම සිද්ධ වෙන්නේ. තේරුණාද? හරි. එතකොට ඊගාට මම දැන් මෙතන N2 කවුද ලිව්වේ? NAD+ ගැන විතරනේ. එතකොට තවත් එක්කෙනෙක් මෙතෙන්දී ඔක්සිහරණය වෙනවානේ. ඔක්සිකරණය වෙන්නේ. තවත් එක්කෙනෙක් ඔක්සිකරණය වෙනවානේ. ඒ කවුද? FADH2 ඔක්සිකරණය වෙන්න ඕනේ. හරිද? FADH2 මේ හරිය මම අඳිනවා. FADH2 ඔක්සිකරණය වෙනවා FAD+ බවට. හරිද? එතකොට මෙතෙන්දිත් අධිශක්ති ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙනවා. ඒ නිදහස් වෙන අධිශක්ති ඉලෙක්ට්‍රෝනයක් මේ විදිහටම මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ දිගේ ගමන් කරනවා. හරිද? එතකොට ඒ අධිශක්ති ඉලෙක්ට්‍රෝනයක් තුම පරිවහන දාමයේ දිගේ යනකොට ඒකිනුත් ශක්තිය නිදහස් වෙනවා. හරිද? ඒ නිදහස් වෙන ශක්තිය යොදාගෙනත් මේ පැත්තේ ඉඳන් ඒ කියන්නේ මයිටොකොන්ඩ්‍රියන් මේ පූරකයේ ඉඳන් අන්තර්පටල අවකාශය දක්වා H ධන කොම්ප කිරීම සිද්ධ වෙනවා. හරිද? H ධන කොම්ප කිරීම සිද්ධ වෙනවා අන්තර්පටල අවකාශය දක්වා. හරි. එතකොට මේ විදිහට පූරකයේ ඉඳන් අන්තර්පටල අවකාශය දක්වා H ධන කොම්ප කරන්න මොකද වෙන්නේ? මේ අන්තර්පටල අවකාශය තුල H ධන සාන්ද්‍රණය වැඩි වෙනවා. තේරුණාද? මේක තුල H ධන සාන්ද්‍රණය වැඩි වෙනවා. මේ හැමතැනකම දැන් ඉන්නේ කවුද? H ධන එකතු වෙලා ඉන්නේ මේ හැමතැනකම.
හරිද? එතකොට ඔයාලා දැන් තේරෙනවා මේ H ධන, ඒ කියන්නේ ප්‍රෝටෝන ධනාරෝපිතයිනේ. එතකොට ධනාරෝපිත ගොඩක් මේ එක තැනක එකතු වෙලා ඉතින් මොකද වෙන්නේ? යාළ අතර විකර්ෂණ බල ඇති වෙනවා. ඒ වගේම තමයි දැන් මෙහෙට H ධන යන්න එහෙම ගියාට පස්සේ මේ පැත්තට සාපේක්ෂව එහෙම නැත්නම් මේ මයිටොකොන්ඩ්‍රියාවේ පූරකයට සාපේක්ෂව අන්තර්පටල අවකාශය ධන වෙනවා නේද? හරිද? මයිටොකොන්ඩ්‍රියාවේ පූරකයට සාපේක්ෂව අන්තර්පටල අවකාශය ධන වෙනවා. හරිද? එතකොට මේකට සාපේක්ෂව මේ පැත්ත ඍණ වෙනවා. හරිද? එහෙනම් ධන ඍණ අතර ආකර්ෂණයකුත් ඇති වෙනවානේ. ඒකට අපි කියනවා ප්‍රෝටෝන ගාමක බලයක් ඇති වෙනවා කියලා. හරිද? ඔන්න ඔය ප්‍රෝටෝන ගාමක බලය නිසා මේ අන්තර්පටල අවකාශයට ගියපු H ධන අයන මෙන්න මේ පද්ධතිය හරහා නැවත වතාවක් වේගෙන් එනවා පූරකයේ තුලට. හරිද? නැවත වතාවක් පූරකයේ තුලට වේගෙන් එනවා. මෙන්න මේ පද්ධතිය හරහා තමයි ඔය H ධන ඉන්නේ අපහු. එතකොට මෙන්න මේ බලන්න මේක හරහා H ධන එනකොට හරිද? මේක හරහා H ධන එනකොට මෙන්න මේ බඹරයාගේ එකේ තියෙන මෙන්න මේ තලවල. හරි මේ පෙතිවල මේ H ධන වැඩිගෙන එන්නේ. හරිද? එහෙම හිතන්න මම නිරූපණයක් කරන්න ඉතින් හැබැයි. එතකොට මේ හරහා H ධන ගමන් කරද්දී මොකද වෙන්නේ? මෙන්න මේක භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. හරිද? මෙන්න මෙතන තියෙන පද්ධතිය භ්‍රමණය වෙන්න පටන් ගන්නවා. එතකොට එතනින් ලැබෙනවානේ භ්‍රමණ චාලක ශක්තිය. හරිද? එතනින් ලැබෙනවා මේ භ්‍රමණ චාලක ශක්තිය. ඔන්න ඔය ශක්තිය යොදාගෙන ADP සහ අකාබනික ෆොස්ෆේට් විසින් ඒ ශක්තිය යොදාගෙන ADP සහ අකාබනික ෆොස්ෆේට් විසින් නිපදවන මොනවාද? ATP. හරිද? ADP සහ අකාබනික ෆොස්ෆේට් විසින් ATP නිපදවනවා. හරිද? ඔන්න ඔය විදිහට තමයි මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමේදී එහෙම නැත්නම් ඔක්සිකාරක පුස්පරායනීකරණයේදී ATP නිපදවෙන්නේ. හරිද? එතකොට ඔයාලා මේ යාන්ත්‍රණය දැනගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මෙතෙන් සිද්ධ වෙන ක්‍රියාවලිය අවබෝධ කරගත්තට පස්සේ මේක කටපාඩම් කරන්න දෙයක් නැහැ. මේක තේරුමක් ඇතුව ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඒ නිසා මේ යාන්ත්‍රණය ඔයාලට ඉගෙනගන්න. හරිද? එතකොට ඔයාලා බලන්න මෙන්න මෙතන දැන් ATP හැදෙන්නේ ඔක්සිකාරක පුස්පරායනීකරණයෙන්නේ. ඒ කියන්නේ අණු ඔක්සිකරණය වීමේදී නිදහස් වෙන ශක්තියින් ATP හදන්නේ. හරිද? බලන්න මෙතෙන්දී අණු ඔක්සිකරණය වෙද්දී ඒ ශක්තිය ගමඩා වෙලා තිබුණේ ඉලෙක්ට්‍රෝන වල. හරිද? ඉලෙක්ට්‍රෝන වලින් නිදහස් වෙන ශක්තිය යොදාගෙන තමයි මේ පැත්තට H ධන පොම්ප කරේ. හරිද? ඊට පස්සේ H ධන මේ පැත්තට එනකොට ඒ H ධන වල මේ ගමඩා වෙලා තියෙන ශක්තිය තමයි මෙන්න මේකේ භ්‍රමණය සඳහා යොදාගන්නේ. ඊට පස්සේ මේකේ භ්‍රමණයෙන් එතන ලැබෙන භ්‍රමණ චාලක ශක්තිය යොදාගෙන ADP සහ කාබනික ෆොස්ෆේට් විසින් ATP හදනවා. එතකොට මේ වක්‍රාකාරව ATP නිපදීම සඳහා ශක්තිය ලබා දුන්නේ කවුද? මෙන්න මේ අණු ඔක්සිකරණය කරන ක්‍රියාවලිය තමයි ශක්තිය ලබා දුන්නේ. ඒ නිසා කියනවා ඒකට ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියලා. තේරුණාද? ඊගාවට ඔයාලා දැනගන්න ඕනේ තවත් දෙයක් තියෙනවා. මෙන්න මෙතන ඉන්න මේ එක NADH අණුවක්. හරිද? එක NADH අණුවක් ඔක්සිකරණය වුණොත් හරිද? එක NADH අණුවක් NAD+ බවට ඔක්සිකරණය වෙනකොට මේකෙන් නිදහස් වෙනවා ATP 2.5ක් නිපදවන්න පුළුවන් ශක්තියක්. හරිද? ඒ කියන්නේ NADH එක අණුවකින් මේ ඉලෙක්ට්‍රෝන පරිහරණ දාමය තුලදී ATP හැදෙනවා 2.5ක්. හරිද? එතකොට මේ දක්වා මේ ශෛලීය ශ්වසන ක්‍රියාවලියේදී එක ග්ලූකෝස් අණුවකින් NADH කීයක් හැදුනද? මම කලින් කිව්වා ග්ලයිකොලිසිසේදී NADH කීයක් හැදනවද? ග්ලයිකොලිසිසේදී NADH දෙකක් හැදුනා. ඊගාට පයිරුවේට් ඔක්සිකරණයේදී NADH දෙකක් හැදුනා. ක්‍රිබ්ස් චක්‍රයේදී NADH 6ක් හැදුනා. එහෙනම් ඔක්කොම NADH කීයද? ඔක්කොම NADH 10යි. හරිද? ඔක්කොම NADH 10ක් මෙතෙන්දී හැදිලා තියෙනවා ඒක ග්ලූකෝස් අණුවකට අදාළව. එහෙනම් NADH අණු 10න් මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ATP 25ක් හැදෙනවා. හරිද? එකකින් 2.5 නම් 10කින් 25ක් නේ. එහෙනම් ඊගාවට මෙතන ඉන්න මේ FADH2 එයා ඔක්සිකරණය වෙනකොට
නිදහසන ශක්තිය යොදාගෙන ATP 1.5ක් තමයි හැදෙන්නේ. තේරුණාද? ATP 1.5ක් හැදෙන්නේ. එතකොට ක්‍රෙබ්ස් චක්‍රයේ කියන පියවරේදී FADH2 දෙකක් හැදුනානේ. ක්‍රෙබ්ස් චක්‍රයේ කියන පියවරේදී FADH2 දෙකක් හැදුනා. හරි. එතෙන්දි විතරයි FADH2 හැදෙන්නේ. හරිද? එහෙනම් එකකින් 1.5යි නම් FADH2 දෙකම සැලකුවාම ATP කීයද? ATP 3ක් හැදෙනවා නේද? හරි. ATP 3ක් හැදෙනවා. එහෙනම් ඒ ග්ලූකෝස් අණුවකට අදාළව ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ATP කීයක් හැදෙනවද? ATP 28යි. හරිද? ඒ ග්ලූකෝස් අණුවකට අදාළව ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ATP 28ක් හැදෙනවා. හරි. එතකොට ඔයාලා පේනවා මෙන්න මෙතෙන්දී FADH2 වලින් නිදහස් වෙන ශක්තිය අඩුයි නේද? ඒක හරියටමයි මේ NADH මේ හරියෙදිම මේ අධිශක්ති ඉලෙක්ට්‍රෝන නිදහස් කරනවා. හරිද? එතකොට මේ අධිශක්ති ඉලෙක්ට්‍රෝන මෙතන ඉඳන් මෙතෙන්ට යන්දී වැඩි දුරක් ගමන් කරනවානේ. එහෙනම් වැඩි දුරක් යද්දී වැඩි ශක්තිය නිදහස් කරනවා. මෙයා ඉන්නේ මේ මැද්දකින්නේ. හරිද? මේ ඉලෙක්ට්‍රෝන නිදහස් වෙන්නේ මේ මැද්දකින්. ඒ ඉලෙක්ට්‍රෝන යන දුර අඩුයි. එහෙනම් නිදහස් වෙන ශක්තියත් අඩුයි. හරිද? ඒ නිසායි ATP FADH2 වලින් මෙයාට වඩා අඩු ශක්තියක් ඇදලා තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේකේ මේ විස්තර කරපු යාන්ත්‍රණය ඔයාලා දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා දැනගන්න ඕන වෙන්නේ මේකෙදි මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවේ අභ්‍යන්තර පටල මත තියෙන මියරල් සිද්ධ වෙන්නේ. එතකොට මේක ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය හැදිලා තියෙන්නේ ප්‍රෝටීන සහ ප්‍රෝටීන නොවන අණුසංඝටක මගින්. එතකොට මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය දායක වෙනවා ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන චලනය කිරීම සඳහා දායක වෙනවා. ඊගාවට මේ NADH සහ FADH2 මෙතෙන්දී ඔක්සිකරණය වෙනවා. එක NADH එකකින් ඔක්සිකරණය වෙද්දී ATP 2.5ක් නිපදවන්න පුළුවන් ශක්තිය නිදහස් වෙනවා. එක FADH2 අණුවක් ඔක්සිකරණය වෙනකොට ATP 1.5ක් නිපදවන්න පුළුවන් ශක්තිය නිදහස් වෙනවා. හරිද? ඔක්කොම NADH 10යි. එතකොට ATP 25යි. මෙතන FADH2 දෙකක් නිසා ATP 3යි. එහෙනම් ග්ලූකෝස් අණුවකින් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේදී ATP 28ක් හැදෙනවා. එතකොට සායලීය ස්වායශසනයේදී අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වෙන්නේ කවුද? අණුක ඔක්සිජන්. හරිද? අණුක ඔක්සිජන් තමයි අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකයා වෙන්නේ. ඊට පස්සේ මෙතෙන්දී ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය මගින් ATP නිපදවීම සිද්ධ වෙනවා.